ලවයි නියුක්ලියර් පිළික ආදේශ ප්‍රතික්‍රියා යාන්ත්‍රණ හා සම්බන්ධ අභ්‍යාස කීපයක් සාකච්ඡා කිරීම තමයි මේ පාඩමේ අරමුණ. මීට පෙර පාඩමේදී අපි ඉගෙන ගත්තා නියුක්ලියර් පිළික ආදේශනය සිදු නොවන අවස්ථා ගැන. විශේෂයෙන්ම ඇරිල් හේලයිඩ් ඒ වගේම වයනයිල් හේලයිඩ් වල නියුක්ලියර් පිළික ආදේශනය සිදු නොවීමට හේතු තමයි මීට පෙර පාඩමේදී ඉගෙන ගත්තේ. අද අපි සාකච්ඡා කරන්නේ නියුක්ලියර් පිළික ආදේශන යාන්ත්‍රණ දෙවර්ගයක් තියෙනවා. අන්නේ යාන්ත්‍රණ දෙවර්ගය හා සම්බන්ධ අභ්‍යාස මාලාවක්. බලන්න. ට්‍රිතික ඇල්කයිල් හේලයිඩයක් මේක. මුලින්ම මේ වගේ ප්‍රශ්නයක් දුන්නම ඔබ බලන්න ඕන මේක මොන වගේ ඇල්කයිල් හේලයිඩයක්ද? හැලජනය සම්බන්ධ කාබන් එකට තියෙනවා ඇල්කිල් කාණ්ඩ 3ක්. නැත්නම් H පරමාණු නැහැ. මේක ට්‍රිතික ඇල්කයිල් හේලයිඩයක්. ට්‍රිතික ඇල්කයිල් හේලයිඩයක්. ට්‍රිතික ට්‍රිතික ඇල්කයිල් හේලයිඩයක් මේක. මේ නිසා මේ හැලජනය ගැලවීමෙන් මේකට සම්බන්ධ විය හැකි නියුක්ලියර් පයිලය තමයි මධ්‍යසාරීය කේසියන් නැත්නම් ඇල්කොහොලීය කේසියන් වලින් ලැබෙන නියුක්ලියර් පයිලය සයනයිඩ්. මෙන්න මේ නියුක්ලියර් පයිලය තමයි මෙතනට පහර දීමෙන් Br වෙනුවට Cn කාණ්ඩය සම්බන්ධ වෙන්නේ. ඒ නිසා අපි මෙතනින් හොයාගත්තා නියුක්ලියර් පයිලය සයනයිඩය. මේක ට්‍රිතික ඇල්කයිල් හේලයිඩයක්. මේ නිසා CBr බන්ධනය විච්ඡේදනය වීමෙන් යාන්ත්‍රණය ගැන කතා කරනකොට මේ ඇල්කයිල් හේලයිඩ් වල යාන්ත්‍රණ දෙවර්ගයක් තියෙනවා. එක යාන්ත්‍රණයක් තමයි ප්‍රථමයෙන්ම කාබෝකැටයනය හැදිලා දෙවෙනි පියවරේදී ඒ කාබෝකැටයනයට නියුක්ලියර් පයිලය පහර දීමෙන් නියුක්ලියර් පිළික ආදේශනය සිද්ධ වෙනවා. අනිත් යාන්ත්‍රණය තමයි මේ CBr බන්ධනය විච්ඡේදන වෙනවත් එක්කම නියුක්ලියර් පයිලය මෙතන පහර දීමෙන් නියුක්ලියර් පිළික ආදේශනය සිදු වීම. තනි පියවර ප්‍රතික්‍රියාවකින් CBr බන්ධනය විච්ඡේදනය වීමෙන් සෑදෙන කාබෝකැටයනය අස්ථායි නම් ඒ කාබෝකැටයනය හැදෙන්නේ නැහැ. අන්න එවැනි අවස්ථාවකදී තමයි මේ බන්ධනය විච්ඡේදනය වීමත් එක්කම නියුක්ලියර් පයිලය මෙතනට සම්බන්ධ වෙලා තනි පියවරකින් ආදේශන ඵලය හැදෙන්නේ. නමුත් CBr විච්ඡේදනයෙන් සෑදෙන කාබෝකැටයනය ස්ථායි කාබෝකැටයනයක් නම් ඉතා පහසුවෙන් පළමු පියවරේදී CBr බන්ධනය විච්ඡේදනයෙන් කාබෝකැටයනය හැදෙනවා. දෙවෙනි පියවරේදී ඒ ස්ථායි කාබෝකැටයනයට නියුක්ලියර් පයිලය පහර දීමෙන් ආදේශනය සිද්ධ වෙනවා. අපි බලමු CBr බන්ධනය විච්ඡේදනය වුණොත් සෑදෙන කාබෝකැටයනය. මෙතන හැදෙන්නේ C මත ධන වෙනවා. කාබන් මත ධනාරෝපණයක් ඇති වෙනවා මේ විදිහට. මේ ආකාරයෙන්. මේකෙන් හැදෙන කාබෝකැටයනය මේක. ඒ නිසා මේ බන්ධනය විච්ඡේදනය වුණාම හැදෙන කාබෝකැටයනය මේ ට්‍රිතික කාබෝකැටයනය. මේක වඩාත්ම ස්ථායි. ඒ නිසා පළමු පියවරේදී ස්ථායි කාබෝකැටයනයක් හැදෙනවා. ඊට පස්සේ දෙවෙනි පියවරේදී තමයි සයනයිඩ් මේකට පහර දීමෙන් නියුක්ලියර් පිළික ආදේශනය සිද්ධ වෙන්නේ. මේ අනුව මේ යාන්ත්‍රණය දෙපියවර යාන්ත්‍රණයක්. පළමු පියවර කාබෝකැටයනයෙන් සෑදීම, දෙවෙනි පියවර නියුක්ලියර් පයිලය ආදේශ වීම. දැන් අපි බලමු මේ ප්‍රශ්නය සම්බන්ධව අපි විශ්ලේෂණය කළේ. දැන් මේකේ මේ ආපු ප්‍රශ්න වලට බලමු උත්තර සපයන්න.
ඒ ඵලය මෙතන Br ඉවත් වෙනවා ඒ වෙනකොට cyanide සම්බන්ධ වෙනවා මේ තියෙන ඒ ඵලය CH3 C CH3 CH3 CN මේ තමයි සෑදෙන ඵලය මේ නිසා ළමයිනේ ඔබට Br ඉවත් වෙලා මේ කාණ්ඩය සම්බන්ධ වීමෙන් මේ හැදෙන ඵලය ලියන්න පුළුවන් මේ නියුක්ලියර් පිළික ආදේශ ප්‍රතික්‍රියාවක් මෙන්න නියුක්ලියර් ඵලය පළවෙනි කොටස උත්තර ලිව්වා හැදෙන ඵලය දැන් බලමු දෙවෙනි කොටස ප්‍රතික්‍රියා යාන්ත්‍රණය කාබනට මෙතිල් කාණ්ඩ 3යි කාබනට Br එමනම් අපි යාන්ත්‍රණය ලියමු මෙතිල් කාණ්ඩ 3යි කාබනට මෙතන Br CBr බන්ධනයේ විච්ඡේදනය වීමෙන් පළමු පියවරේදී සෑදෙනවා මේ ආකාරයේ තෘතීක කාබෝකැටයන වඩාත් විස්තයි තෘතීක කාබෝකැටයන මේ තමයි පළවන පියවර යාන්ත්‍රණය හා සම්බන්ධ පළවන පියවර මේ ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය හා සම්බන්ධ පළවන පියවර වන්නේ තෘතීක කාබෝකැටයනය සෑදීම. දැන් ඊළඟට මොකද්ද ඔබ ලියන්නේ? කවුද නියුක්ලියර් ඵලය? මේ තියෙන්නේ cyanide. දෙවෙනි පියවරේදී වෙන්න ඕනේ cyanide කාණ්ඩය අර තෘතීක කාබෝකැටයනයට පහර දීමෙන් අවසන් ඵලය සෑදීම. මේ අනුව දෙවෙනි පියවරේදී වෙන්නේ දෙවන පියවර මේ ආකාරයට ඒකදී තෘතීක කාබෝකැටයනයට මේ ආකාරයේ මේ බලන්න තෘතීක කාබෝකැටයනයට පහර දෙන්න ඕන cyanide. cyanide වල කාබන් මත ඉලෙක්ට්‍රෝන යුග්මය තියෙන්නේ ඍණ ආරෝපණය. මෙතනින් මෙතනට සම්බන්ධ කරන්න මෙහෙම. නැමී තලයකින්. මේ තමයි යාන්ත්‍රණය නැමී තලයකින් සම්බන්ධ කරන්න. සෑදෙන ඵලය ලියන්න මේ විදිහට. CH3 C CH3 CH3 මෙතන CN එක සම්බන්ධ කරා. මේ තමයි සාරාඩේ සම්බන්ධ වීම. මේ නිසා මාධ්‍යයේ බ්‍රෝමයිඩ් එක ඉතුරු වෙනවා. මේ තමයි නියුක්ලියර් පිළික ආදේශනය. ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය දෙපියවර යාන්ත්‍රණය. පියවර දෙකකින් වෙන්නේ. මේක මූලික ප්‍රතික්‍රියාවක් නෙවෙයි පියවර දෙකකින් සිදුවන ප්‍රතික්‍රියාවක්. බලමු ඊළඟ කොටස යාන්ත්‍ර වර්ගය. ළමයි කියන්නේ යාන්ත්‍ර වර්ගය ඉලෙක්ට්‍රෝපිලික ආදේශ ඉලෙක්ට්‍රෝපිලික ආකලන නියුක්ලියෝපිලික ආදේශ නියුක්ලියෝපිලික ආකලන. මොකද්ද මෙතන වෙන්නේ? මෙතන වෙන්නේ Br වෙනුවට නියුක්ලියර් ෆයිලය මෙතනට සම්බන්ධ වීම. මෙතනට Br වෙනුවට නියුක්ලියර් ෆයිලයක් සම්බන්ධ වෙනවා. Br වෙනුවට CN කාණ්ඩය ආදේශ Br වෙනුවට CN කාණ්ඩයක් ආදේශ වීම. යාන්ත්‍ර වර්ගය නියුක්ලියෝපිලික ආදේශ. නියුක්ලියෝපිලික ආදේශ. නියුක්ලියෝපිලික ආදේශ.
ඉංග්‍රීසි අකුරු වලින් කියනවා නියුක්ලියෝෆිලික් ආදේශ මේ විදිහට SN යාන්ත්‍රණ මේ විදිහට නියුක්ලියෝෆිලික් ආදේශය කියන එක සංකේතවත් කරනවා මේ විදිහට නියුක්ලියෝෆිලික් ආදේශ SN මේ ආකාරයට වැදගත් නියුක්ලියෝෆිලික් ආදේශ ඒකට දෙන සංකේතය SN අනිත් එක නියුක්ලියෝෆිලික් ආකලන addition AN ඊළඟ අවස්ථාව තමයි ඉලෙක්ට්‍රෝෆිලික් ආදේශ SE නියුක්ලියෝෆිලික් මේ ඉලෙක්ට්‍රෝෆිලික් අනිත් වර්ගය තමයි ඉලෙක්ට්‍රෝෆිලික් ආකලන A අකුරෙන්නේ ආකලන addition ඉලෙක්ට්‍රෝෆිලික් AE මෙන්න මේ විදිහට සමහර විභාග ප්‍රශ්නවල ඉලෙක්ට්‍රෝෆිලික් ආකලන AE ඉලෙක්ට්‍රෝෆිලික් ආදේශ SE නියුක්ලියෝෆිලික් ආකලන AN නියුක්ලියෝෆිලික් ආදේශ SN කියලා සඳහන් කළා මේ සංකේත වගුවල පුරවන්න දෙනවා E අකුරෙන් කියවෙන්නේ ඉලෙක්ට්‍රෝෆිලික් N අකුරෙන් කියවෙන්නේ නියුක්ලියෝෆිලික් මේ A කියන්නේ ආකලන මෙතන ආකලන ඉලෙක්ට්‍රෝෆිලික් ආකලන නියුක්ලියෝෆිලික් ආකලන S කියන්නේ ආදේශ මේ ඉලෙක්ට්‍රෝෆිලික් ආදේශ මේ නියුක්ලියෝෆිලික් ආදේශ ඒවත් මතක තබා ගැනීම අවශ්‍ය වෙනවා අපි මේ කතා කළේ මේ අවස්ථා හතරක් ගැන යාන්ත්‍රණ හතරක් සංකේතවත් කිරීම දැන් අපේ ප්‍රශ්නට යමු අපි මේ සාකච්ඡා කළ නිදසුනේ යාන්ත්‍රණ වර්ගය අහනවා බලමු ඊළඟ කොටස සක්‍රීය කාරකයේ ඉලෙක්ට්‍රෝෆයිලයක්ද නියුක්ලියෝෆයිලයක්ද මේ සක්‍රීය කාරකය කියලා කියන්නේ මේ යාන්ත්‍රණය හා සම්බන්ධ කාබනික සංයෝගයට පහර දෙන ප්‍රභේදය පහර දීලා හැදෙනවනේ අවසාන ඵලය අන්නේ පහර දෙන ප්‍රභේදයට තමයි මේ සක්‍රීය කාරකය යන වචනේ පාවිච්චි කරන්නේ. එතන මේ සක්‍රීය කාරකය ඔබ දැක්කා මේ බලන්න මේ තියෙන්නේ Br වෙනවට සම්බන්ධ වුණේ සයනයිඩ් කාණ්ඩයක්. එතන සක්‍රීය කාරකය කියන්නේ සයනයිඩ් CN ඍණ සක්‍රීය කාරකය. එතන සක්‍රීය කාරකය වන්නේ සක්‍රීය කාරකය CN C මත තමයි ඍණාරෝපණය තියෙන්නේ. අපෙන් ගන්නවා ඒක ඉලෙක්ට්‍රෝෆයිලයක්ද නියුක්ලියෝෆයිලයක්ද? ඔබ දන්නවා ඍණාරෝපිත කාණ්ඩයක් එකසර ඉලෙක්ට්‍රෝන යුග්මයක් ප්‍රදානය කළ හැකි ප්‍රභේදයක් ඉලෙක්ට්‍රෝන වලින් පොහොසත් ඉලෙක්ට්‍රෝන යුග්මයක් ප්‍රදානය කළ හැකි කාණ්ඩයකට කියන්නේ නියුක්ලියෝෆයිල. එතකොට මේකේ පිළිතුර නියුක්ලියෝෆයිල යන වග. මේ අනවා සක්‍රීය කාරකය කවුද කියලා අහලා තියෙනවා? නියුක්ලියෝෆයිල සක්‍රීය කාරකය සයනයිඩ් ඒක ඉලෙක්ට්‍රෝෆයිලයක්ද නියුක්ලියෝෆයිලයක්ද? CN කාණ්ඩය නියුක්ලියෝෆයිලයක්. නියුක්ලියෝෆයිලයක් වේ. මේක තමයි පිළිතුරු. අපි දැන් බලමු ඊළඟ අවස්ථාව.
බලන්න දෙවන නිදසුන. මෙන්න මේ ඇල්කයිල් බ්‍රෝමයිඩය මෙන්න මේ ප්‍රභේදයත් එක්ක X ඵලය සෑදී X වල ව්‍යුහය අපි මේ වගේ ප්‍රශ්නයක හිතන්න ඕන මේ ඇල්කයිල් හේලයිඩය කවර වර්ගයට අයත් එකක්ද? මොකද මේ ප්‍රශ්න ගොඩක් අහලා තියෙනවානේ. ඒකයි. හැලජනය සම්බන්ධ කාබන් වල H පරමාණු දෙකක් තියෙනවා. ඒ නිසා මේක ප්‍රාථමික ඇල්කයිල් හේලයිඩයක්. ප්‍රාථමික ඇල්කයිල් හේලයිඩයක CBr බන්ධනය විච්ඡේදනය වෙලා මෙන්න මේ කොටස CH3O මෙන්න මේ කොටස නියුක්ලියර් බයලයක් වශයෙන් සම්බන්ධ වෙනවා. CH3O කොටස මෙතන අපිට ලියන්න පුළුවන් මෙන්න මේ ආකාරයට අපි CH3 CH2Br CH3 CH2Br මේකට සම්බන්ධ වෙන්නේ CH3ONA CH3ONA දැන් බලන්න මේ තමයි නියුක්ලියර් ෆයිලය. එතන මෙතන මේ කොටස ගැලවෙන්න ඕන. කාබන්ට වඩා බ්‍රෝමින් විදුරණයි. එසේනම් මේ නියුක්ලියර් ෆයිලය Br වෙනකොට ආදේශ වෙලා මෙතෙන්ට OCH ත්‍රිකාණ්ඩය සම්බන්ධ වෙනවා. ඒ නිසා හැදෙන ඵලය CH3 CH2 OCH3 මේක තමයි හැදෙන ඵලය. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක මොන වගේ ඇල්කයිල් හේලයිඩ්ද? ප්‍රාථමික. මේක ප්‍රාථමික ඇල්කයිල් හේලයිඩ්. මේ ප්‍රාථමික ඇල්කයිල් හේලයිඩයට නියුක්ලියර් ෆයිලය වශයෙන් පහර දෙන්නේ මෙන්න මෙයා. මෙයා තමයි නියුක්ලියර් ෆයිලය. නියුක්ලියර් ෆයිලය. දැන් ළමයි CBr බන්ධනයේ විච්ඡේදනය වීමෙන් අපි බලන්න ඕන ස්ථායි කාබෝකැටයනයක් හැදෙනවද? ස්ථායි කාබෝකැටයනයක් හැදෙනවා නම් පළමු පියවරේදී ස්ථායි කාබෝකැටයනය සෑදීම, දෙවෙනි පියවරේදී නියුක්ලියර් ෆයිලය පහර දීමෙන් ආදේශනය සිද්ධ වීම. පියවර දෙකෙන් සිදුවන ප්‍රතික්‍රියාවක්. හැබැයි එහෙම වෙන්නේ ස්ථායි කාබෝකැටයනයක් හැදෙනවා නම් පමණයි. බලන්න මේ CBr බන්ධනයේ විච්ඡේදනය වෙලා මෙන්න හැදෙන කාබෝකැටයනය. ළමයි කල්පනා කරලා කියන්න මේක මොන වර්ගයේද? ප්‍රාථමික. මේක ප්‍රාථමික කාබෝකැටයනයක්. ප්‍රාථමික කාබෝකැටයනයක් හෙවත් ප්‍රාථමික කාබෝනියම් අයනයක්. කාබන් මත ධනාරෝපණයක් නම් කාබෝනියම් අයන. ප්‍රාථමික කාබෝනියම් අයන බෙහෙවින්ම අස්ථායි. මේ කාබෝකැටයනය බෙහෙවින්ම අස්ථායි මේක. මේක අස්ථායි. ඒ නිසා ළමයිනේ CBr බන්ධනයේ විච්ඡේදනය වෙලා පළමු පියවරේදී මේ කාබෝකැටයනය හැදෙන්නේ නැහැ. එහෙනම් යාන්ත්‍රණය කොහොමද අපි පැහැදිලි කරන්නේ? මේ කාබෝකැටයනය හැදෙන්නේ නැත්තම් මේ නියුක්ලියර් බෙලික ආදේශනයක් සිදු වෙනවා නම් මේ ප්‍රතික්‍රියාව ලියන්න වෙන්නේ මේ බන්ධනයේ විච්ඡේදනය වෙනවත් එක්කම මෙයා මෙතෙන්ට පහර දීමෙන්
ප්‍රතික්‍රියාව සිදු වන බව. තනි පියවර යාන්ත්‍රණය. කාබෝකටයන හදන්නේ තනි පියවර යාන්ත්‍රණය. තනි පියවර යාන්ත්‍රණය. මේක මූලික ප්‍රතික්‍රියාවක්. තනි පියවර එක පියවරකින් වෙන්නේ. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව කෙරෙහි බලපානවා. මෙයාගේ සාන්ද්‍රණයයි මෙයාගේ සාන්ද්‍රණයයි දෙන්නගේම සාන්ද්‍රණය බලපානවා. එක පියවරකින් ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. මූලික ප්‍රතික්‍රියාව තනි පියවර. හේතුව මේ කාබෝකටයනේ අස්ථය නිසා බන්ධනයේ විච්ඡේදනය වීමත් එක්කම නියුක්ලියර් පැලය පහර දීමෙන් ප්‍රතික්‍රියාව සිද්ධ වීම. ඒ නිසා ළමයිනේ මේ වගේ ප්‍රශ්නයක් දුන්නම මේකේ යාන්ත්‍රණය ලියන්නේ කියලා කිව්වම අපි බලන්න ඕන මේ BR ඉවත් වීමෙන් හැදෙන කාබෝකටයනේ අස්ථය නම් තනි පියවර යාන්ත්‍රණයක් ඉදිරිපත් කරා. දැන් බලමු. දැන් බලන්න X වල ව්‍යුහය. දැන් ඔබට ලියන්න පුළුවන් මේකේ පිළිතුරු X වල ව්‍යුහය යටතේ පිළිතුරු ඉදිරිපත් කිරීම CH3 CH2 BR වෙනුවට O CH3 සම්බන්ධ කරන්න. පිළිතුරු ලිවීමේදී මෙහෙම ලියන්නත් පුළුවන්. හෝ ඔබට CH3 CH2 O කියලා ලියලා මෙහෙම ලියන්නත් පුළුවන්. මෙතන O සහ C අතර එක බන්ධන ලිවීම අත්‍යවශ්‍ය නැහැ. මේක මේ විදිහට දාන්න පුළුවන්. O CH3 එක කාණ්ඩයක් හැටියට අර විදිහට. මෙන්න මෙතන නම් ඒක බන්ධනේ ලියන්නම ඕන. ඒක අනිවාර්යයි. මේ තමයි පිළිතුරු. මේ ප්‍රතික්‍රියා යාන්ත්‍රණය. දෙවෙනි කොටස. යාන්ත්‍රණ ලිවීම. යාන්ත්‍රණය. ඔබට පේනවා සංයෝගය ප්‍රාථමික ඇල්කයිල් බ්‍රෝමයිඩයක් එතිල් බ්‍රෝමයිඩ්. ඒ නිසා යාන්ත්‍රණ ලියනකොට CH3 CH2 BR ඒ වගේම එකට පහර දෙන්නේ O CH3 කාණ්ඩය මේ විදිහට. O CH3 කාණ්ඩය මේ ධනාරූපිත කොටස. මෙතන එක සර යුග්මය. මේ බන්ධන මෙහෙම කඩන්න. මෙතන ධන ද්‍රවීය කාබන් දාන්න. එතෙන්ට මේක පහර දෙනවා. බන්ධනයේ කැඩීම නියුක්ලියර් පැලය පහර දීමෙන් මේ C හා O අතර බන්ධනය සෑදීම එක මොහොතක වෙන්නේ. ඒ නිසා සෑදෙන ඵලය CH3 CH2 O එකකින් සම්බන්ධ කරන්න. කාබන් O අතර ඇති වෙන්නේ සහසනිජ බන්ධනයක්. Oට මෙතිල් කාණ්ඩය සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ තමයි සෑදෙන ඵලය. ඒ වගේම ඒ ඵලය සෑදීමේදී මෙතන ඉවත් කරන්න බ්‍රෝමයිඩ් අයනය. ඊට අමතරව මේක තියෙන සෝඩියම් අයන මේ විදිහට මෙතන දාන්න පුළුවන් සෝඩියම් දාන්න. ඒක එච්චර වැදගත් නැහැ. ඔබට පිළිතුරු මේ විදිහට හෝ මේ විදිහට ලියන්න බලන්න.
CH3 CH2 OCH3 සමග මේ විදිහට sodium bromide මේ ආකාර නිරූපණය කළ හැකියි. දැන් බලන්න ඒ අපි යාන්ත්‍රණය ලිව්වේ. ඊගාවට අහනවා අපෙන් හොඳට බලන්න යාන්ත්‍රණ වර්ගය. මේ Br වෙනුවට මේ CH3O ඍණ කාණ්ඩය මේකට ආදේශ වුණා. CH3O ඍණ කාණ්ඩයක් කියන්නේ නියුක්ලියෝෆයිලයක්. එhmenan මේක නියුක්ලියෝෆිලික ආදේශයක්. යාන්ත්‍රණ වර්ගය. ගානේ 3 වෙනි කොටස. යාන්ත්‍රණ වර්ගය. නියුක්ලියෝෆිලික ආදේශ. නියුක්ලියෝෆිලික ආදේශ SN නියුක්ලියෝෆිලික ආදේශ යාන්ත්‍රණ වර්ගය. ඊගාට අපෙන් අහනවා සක්‍රිය කාරකය. සක්‍රිය කාරකය කියන්නේ මේ ප්‍රතික්‍රියාවේදී ප්‍රතික්‍රියකයන්ට පහර දෙන ප්‍රභේදය. රසායනික ප්‍රතික්‍රියාවකදී දෙන්නෙක් එකට එකතු වෙනවා. දෙන්නෙක් සංඝටනය වෙනවා. නමුත් මෙතන සක්‍රිය කාරකය කියලා ගන්නේ ආරම්භක කාබනික සංයෝගයට පහර දෙන ප්‍රභේදය. ඒතර පහර දෙන්නේ CH3O ඍණ කාණ්ඩය. එනිසා සක්‍රිය කාරකය CH3O ඍණ ප්‍රභේදය. ඒක ඍණ ආරෝපිත කාණ්ඩයක් නේ. ඉලෙක්ට්‍රෝන වලින් පොහොසත් කාණ්ඩයක් නේ. ඉලෙක්ට්‍රෝන යුග්මයක් දායක කරන කාණ්ඩයක් නේ. ඒක නියුක්ලියෝෆයිලයක්. මේ අනුව සක්‍රිය කාරකය අපෙන් අහනවා මේකේ 4 වෙනි කොටස සක්‍රිය කාරකය ඒ තමයි මෙන්න මේ OCH3 කාණ්ඩය. සක්‍රිය කාරකය OCH3 කාණ්ඩය මේක තමයි සක්‍රිය කාරකය. ඊට පස්සේ ආන මේ සක්‍රිය කාරකයේ ඉලෙක්ට්‍රෝෆයිලයක්ද නියුක්ලියෝෆයිලයක්ද? මේක ඍණ ආරෝපිත කාණ්ඩයක්. ඒක සර යුග්ම ප්‍රදානය කරන්න පුළුවන්. මෙයාට ප්‍රදානය කළා තමයි බන්ධනයක් හදන්නේ. මේක නියුක්ලියෝෆයිලයක්. නියුක්ලියෝෆයිලයක්. මේ අනුව මෙන්න මේ කොටසට අපි පිළිතුරු දුන්නේ. පළවෙනි නිදසුන ප්‍රතික්‍රියා යාන්ත්‍රණ ලිව්වේ දෙපියවර ප්‍රතික්‍රියා යාන්ත්‍රණයක් කරා. එය ත්‍ෘතික ඇල්කයිල් හේලාඩයක් නිසා. දෙවෙනි නිදසුන අපි ප්‍රතික්‍රියා යාන්ත්‍රණ ලිව්වේ තනි පියවර ප්‍රතික්‍රියා යාන්ත්‍රණයක් කරා. හේතුව මෙය ප්‍රාථමික ඇල්කයිල් හේලාඩයක්. මේ කාබෝකටායනය මින් සාධන කාබෝකටායනය අස්ථායි. එනිසා තනි පියවර ප්‍රතික්‍රියාවකින් තමයි නියුක්ලියෝෆිලික ආදේශන යාන්ත්‍රණය ඉදිරිපත් කරේ. දැන් බලමු. මෙන්න මේ අභ්‍යාසය. මුලින්ම බලන්න මේ ඵලයේ ව්‍යුහය යාන්ත්‍රණය සක්‍රිය කාරකය. මේ කවර වර්ගයේ ඇල්කයිල් හෙලෑඩයක්ද? හැලජනය සම්බන්ධ කාබන් වල H පරමාණු දෙකක් තිබේ නම් ප්‍රාථමික ඇල්කයිල් හෙලෑඩ. හැලජනය සම්බන්ධ කාබන් වල H පරමාණු එකක් නම් ද්විතීක ඇල්කයිල් හෙලෑඩ. හැලජනය සම්බන්ධ කාබන් වල H පරමාණු නොමැති නම් තෘතීක ඇල්කයිල් හෙලයිඩ්. ඒ නිසා මෙතනින් නෙමෙයි බලන්නේ මෙතනින් හැලජනය සම්බන්ධ කාබන් වල. දැන් බලන්න මේ බලන්න හැලජනය සම්බන්ධ කාබන් වල H පරමාණු දෙකක් තියෙනවා. මේ ප්‍රාථමික.
මේ බලන්න හැලජනය සම්බන්ධ කාබන් වල H පරමාණු එකයි තියෙන්නේ. ද්විතීක ඇල්කයිල් හෙලයිඩ්. මේ බලන්න හැලජනය සම්බන්ධ කාබන් වල H පරමාණු නැහැ මේ අවස්ථාවේ. මේක තෘතීක. ඒක තෘතීක ඇල්කයිල් හෙලයිඩ්. තෘතීක ඇල්කයිල් හෙලයිඩ්. මේ අනුව ඇල්කයිල් හෙලයිඩ් මේ වර්ගීකරණය කරේ. ප්‍රාථමික, ද්විතීක, තෘතීක ලෙස. ඇල්කයිල් හෙලයිඩ් වර්ගීකරණය. ඇල්කයිල් හෙලයිඩ් වර්ගීකරණය ඇල්කයිල් හෙලයිඩ් වර්ගීකරණය. අපි ඇල්කයිල් හෙලයිඩ් වර්ගීකරණය කරා ප්‍රාථමික, ද්විතීක, තෘතීක ලෙස. බලන්න හැලජනය සම්බන්ධ කාබන් එක H2යි ප්‍රාථමික. හැලජනය සම්බන්ධ කාබන් එක H1යි ද්විතීක. හැලජනය සම්බන්ධ කාබන් එක H නෑ තෘතීක. මේ වර්ගීකරණය. දැන් අය බලන්න ඕන මේ වර්ගය. ඔබට පේනවා හැලජනය සම්බන්ධ කාබන් එක H පරමාණු දෙකක් තියෙනවා. එමනම් මේක ප්‍රාථමික ඇල්කයිල් හෙලයිඩයක්. ප්‍රාථමික ඇල්කයිල් හෙලයිඩ්. මේක ප්‍රාථමික ඇල්කයිල් හෙලයිඩ්. එසේනම් මේ CBr බන්ධනයේ විච්ඡේදනය වීමෙන් සෑදෙන්නේ ප්‍රාථමික කාබෝකටායනය. ඒක අස්ථායි. ප්‍රාථමික කාබෝකටායන ස්ථායි නැහැ. ඒක අස්ථායි. CBr බන්ධනයේ විච්ඡේදනයෙන් හැදෙන්නේ ප්‍රාථමික කාබෝකටායනය. ඒක අස්ථායි. එසේනම් මේ නියුක්ලියෝෆිලික් ආදේශනය සිද්ධ වෙන්න ඕනේ. දෙපියවර ප්‍රතික්‍රියා යාන්ත්‍රණයක් කරා නෙවෙයි. පළමු පියවරේදී ස්ථායි කාබෝකටායනයක් හදනවා නම් විතරයි පළමු පියවරේදී ස්ථායි කාබෝකටායනය හදනවා. දෙවෙනි පියවරේදී ස්ථායි කාබෝකටායනයට නියුක්ලියෝෆයිලය පහර දීලා අවසාන ඵලය හැදෙනවා. මේකෙන් හැදෙන්නේ ප්‍රාථමික කාබෝකටායනය. මේ තියෙන්නේ මේකෙන් හැදෙන්නේ මෙන්න මේ වගේ කාබෝකටායනයක්. CH3 CH3 මෙතන බන්ධනය කරනවා. මෙතන එන්නේ CH2 දාන. මේක ප්‍රාථමික කාබෝකටායනය. මේක ප්‍රාථමික. මේක ප්‍රාථමික කාබෝකටායන. ප්‍රාථමික කාබෝකටායන. මේක ප්‍රාථමික කාබෝකටායනය. තර මේ ඵලය අස්ථායි. මේක අස්ථායි. මේක අස්ථායි. එනිසා මේ සංයෝගය CBr බන්ධනයේ විච්ඡේදනය වීමෙන් මේ වගේ අස්ථායි කාබෝකටායනයක් කිසිසේත්ම හදන්නේ නැහැ. ඒ නිසා ප්‍රතික්‍රියා යාන්ත්‍රණය ගත්තොත් ප්‍රතික්‍රියා යාන්ත්‍රණය වෙන්න ඕනේ මේ බන්ධනයේ විච්ඡේදනය වීමත් සමගම නියුක්ලියෝෆයිලය ඇවිල්ලා මෙතන පහර දෙන්න ඕන. පහර දීලා තනි පියවරකින් ප්‍රතික්‍රියාව අවසන් වෙන්න ඕන.
දෙපියවර ප්‍රතික්‍රියා යාන්ත්‍රණයක් නෙමෙයි. සෑදෙන කාබෝකැටයනේ ආස්තය නිසා එය සෑදීමක් සිද්ධ වෙන්නේ නැහැ. කවුද නියුක්ලියර් පයිලට්? මේ බලන්න. මෙතන ධන ඍණ කියලා දීලා නැහැ. නමුත් අපි දැනගන්න ඕන මෙතන සෝඩියම් ධන. මෙතන ඍණ. මෙන්න නියුක්ලියර් පයිලට්. මෙයා තමයි මෙතනට පහර දෙන්නේ. මෙයා මෙතනට පහර දෙනවා. මේ ධන ද්‍රව්‍ය කාබන්ට පහර දීලා බීආර් කාණ්ඩය ගැලවෙනවත් එක්කම මේ නියුක්ලියර් පයිලට් මෙතනට ආදේශ වෙනවා. මේ අනුව ප්‍රතික්‍රියා යාන්ත්‍රණය නියුක්ලියර් පිළික ආදේශ. එසේනම් යාන්ත්‍රණ වර්ගය නියුක්ලියර් පිළික ආදේශය යාන්ත්‍රණ ලියනකොට අපි දැනගන්න ඕන මේක තනි පියවර යාන්ත්‍රණය. තනි පියවර. සක්‍රිය කාරකය තමයි මෙන්න මෙයා. මේ නියුක්ලියර් පයිලට්. එයා තමයි මෙතන පහර දෙන්නේ. සක්‍රිය කාරකය. දැන් අපි පිළිතුරු ලියමු. ඒ ඵලයේ ව්‍යුහය. පිළිතුරු. ඒ ඵලයේ ව්‍යුහය. පිළිතුරු ගානේ පළවන කොටස. බලන්න කාබන්ට CH3 කාණ්ඩ දෙකයි CH2Br තිබුණේ. CH3 CH3 CH2Br තිබුණේ මෙතන. අහන්නේ හැදෙන ඵලය මේ බලන්න ළමයි. කාබන්ට CH3 කාණ්ඩ දෙකයි ගාන CH2Br තිබුණේ. Br ගැලවිලා මෙන්න මේ ඒ අග්‍රස්ස හයිඩ්‍රජන් ගැලවීමෙන් සෑදුණු නියුක්ලියර් පයිලට් මේක මෙතෙන්ට සම්බන්ධ වෙනවා. කාබන් වලින්. CH2 කාණ්ඩෙට මේ කාබන් වලින් සම්බන්ධ වෙන්නේ. එතකොට හැදෙන ඵලය වෙන්න ඕනේ. මේ බලන්න. මෙතෙන්ට මේ විදියට ඔන්න ඔය නියුක්ලියර් පයිලට් සම්බන්ධ වෙන්නේ. මෙන්න මේ කොටස. මේ තමයි සෑදෙන ඵලය. මේ කොටස තමයි නියුක්ලියර් පයිලට් සම්බන්ධ. දැන් බලන්න මුළු කාබන් දාමේ වෙන්න ඕනේ 1 2 3යි 4යි 5යි 6යි මුළු කාබන් දාමේ 6ක් වෙන්න ඕන. දෙවෙනි කාබන් එකේ මෙතිල් කාණ්ඩයක් සම්බන්ධ වෙන්න ඕන. බලන්න හැදෙන පිළිතුර. දෙවෙනි කාබන් එකේ මෙතිල් කාණ්ඩයක් මුළු කාබන් දාමේ කාබන් 6යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේක තමයි සෑදෙන ඵලයේ ව්‍යුහය. දැන් දෙවෙනි කොටස ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය. අනිවාර්යයෙන්ම ඔබ මේ යාන්ත්‍රණය ලියන්නේ තනි පියවර යාන්ත්‍රණයක්. හේතුව මේ කාබෝකැටයනය අස්ථායි. මෙති මේ අනුව යාන්ත්‍රණය දෙවෙනි කොටස CH3 CH2 මෙතන Br තියෙන්නේ. බලන්න ඔබට දීපු ප්‍රභේදයේ Br තියෙන්නේ. ඒ Br එක ගැලවෙනවා මේ විදිහට. කාබන් මත ධන ද්‍රවීය Br මත ඍණ ද්‍රවීය. ඔබ දන්නවා කාබන්ට වඩා බ්‍රෝමින් විද්‍යුත් ඍණයි. ඒ නිසා Cbr බන්ධනයේ ද්‍රවීකරණය වෙනවා ධන ඩෙල්ටා ඍණ ඩෙල්ටා. සුළු ද්‍රවීකරණයක් වීම නිසා කාබන් මත ධන ආරෝපණයක් ජනනය වෙනවා. අන්න එතෙන්ට තමයි නියුක්ලියර් පයිලට් පහර දෙන්නේ. මෙතන එන නියුක්ලියර් පයිලට් මෙන්න මේ විදිහට CH3 C ත්‍රිත්ව බන්ධනය අපි මෙතෙන්ද නියුක්ලියර් පයිලට්
ඔබට දීලා තියෙන මේ ආකාරයට මේ ප්‍රශ්න පත්‍රයක දෙන ආකාරයක් C ත්‍රිත්ව බන්ධනයේ CNA කියලා තියෙනවා. ඍණ ධන කොහෙවත් දාලා නැහැ. අපි දැනගන්න ඕන කාබන් මත ඍණ කියලා. ඒ නිසා අපි යාන්ත්‍රණය ලියනකොට මෙතන ඍණ කියලා දාලා මේක සරීක්මය දාන්න. එක සරීක්මයෙන් නොලිව්වත් ලකුණු දෙනවා. නමුත් ලියන්න එක සරීක්මය. නිවැරදි රසායනය නිරන්තරයෙන්ම ඉදිරිපත් කිරීම අවශ්‍යයි. මේ ඉලෙක්ට්‍රෝන යුග්මයෙන් තමයි මේ බන්ධනය හැදෙන්නේ. ඒ නිසා යාන්ත්‍රණය ලියනකොට මේ ආකාරයට මේ ඉලෙක්ට්‍රෝන යුග්මය මෙතනට සම්බන්ධ වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන යුග්මයෙන් තමයි මේ කාබන් එක බන්ධනය හදන්නේ. ඒ නිසා සෑදෙන ඵලය මෙන්න මේ ආකාරය වෙනවා. බලන්න CH3 CH3 CH2 අනේකට සම්බන්ධ වෙන්නේ C ත්‍රිත්ව බන්ධනය CH3 මේ තමයි සෑදෙන ඵලය. කාබන් 6යි මේ තියෙන්නේ. මේ හැදෙන ඵලය. දැන් ඔබ ඒ ඉදිරිපත් කරේ ප්‍රතික්‍රියා යාන්ත්‍රණය, තනි පියවර යාන්ත්‍රණය. මේකෙදි ලකුණු දෙන්නේ මේ නැමී තලයේ තියෙන්න ඕන. මේ නැමී තලයේ තියෙන්න ඕන. මෙතන ඉලෙක්ට්‍රෝන යුග්මය හෝ ඍණ ලකුණ තියෙන්න ඕන. මෙතන ධන ඩෙල්ටා ඍණ ඩෙල්ටා තියෙන්න ඕන. අනිවාර්ය දෙයක්. ධන ද්‍රව්‍ය කාබන් බව මෙතන අපි හඳුන්වා දෙන්න ඕන. ඉතින් ධන ඩෙල්ටා ලියනකොට මෙතන ඍණ ඩෙල්ටාත් ලියවෙන්නම ඕන. මේ තමයි සුදුසු යාන්ත්‍රණය. ඊළඟ අවස්ථාව සක්‍රීය කාරකය. ඒ කියන්නේ අන්නර නියුක්ලියෝෆයිලය තමයි සක්‍රීය කාරකය. මේ අනුව ඔබේ පිළිතුරේ 3 වෙනි කොටස. සක්‍රීය කාරකය ලෙස ඔබ සඳහන් කරන්න CH3 C ත්‍රිත්ව බන්ධනය C මත ඍණ විතරයි. සෝඩියම් ලියන්න එපා. සක්‍රීය කාරකය වශයෙන් ලියන්න ඕනේ. මේ ප්‍රතික්‍රියාවට පහර දෙන ප්‍රභේදය නියුක්ලියෝෆයිලය පමණයි. තේරුණානේ? අපි දැන් බලමු ඊළඟ කොටස. මේ කොටස අවසන්. අපි දැන් බලමු ඊළඟ අවස්ථාව. මෙන්න මේ ප්‍රතික්‍රියාවේදී සෑදෙන ඵලය. ඒ වගේම ප්‍රතික්‍රියා යාන්ත්‍රණය. යාන්ත්‍රණ වර්ගය සක්‍රීය කාරකය කවරක්ද කියලා ඇහුවම බලන්න ඕන මේකේ යාන්ත්‍රණය අපිට අවශ්‍ය යාන්ත්‍රණ ලියන්න බෑ. අපිට ඕන එකක්. ඒ කියන්නේ ප්‍රතික්‍රියා යාන්ත්‍රණ දෙවර්ගයක් තියෙනවානේ. තනි පියවර යාන්ත්‍රණයකුත් තියෙනවා, දෙපියවර යාන්ත්‍රණයකුත් තියෙනවා. ඒත් මේකට සුදුසු යාන්ත්‍රණය මොකක්ද කියලා අපි හොයා ගන්න ඕන. ඒක තමයි වැදගත්ම දේ. මේක තනි පියවර ප්‍රතික්‍රියා යාන්ත්‍රණයක්ද නැත්නම් දෙපියවර හරහා සිදුවන යාන්ත්‍රණයක්ද යනවා කොහොමද අපි හොයාගන්නේ? මුලින්ම බලන්න මේ CBR බන්ධනය විච්ඡේදනය වීමෙන් සෑදෙන කැටයන ස්ථායි කැටයනයක් නම් පළමු පියවරේදී ස්ථායි කැටයනය හැදෙනවා. ස්ථායි කාබෝ කැටයනය දෙවෙනි පියවරේදී ඒ ස්ථායි කාබෝ කැටයනයට නියුක්ලියෝෆයිලය පහර දීමෙන් අවසන් ඵලය හැදෙනවා. මේක කවර ආකාරයේ ඇල්කයිල් හෙලඩයක්ද? ඒ වගේම මේ CBR බන්ධනයේ විච්ඡේදනයෙන් සෑදෙන කැටයනය මොන වගේ කැටයනක්ද කියලා මුලින්ම සොයාගත යුතුයි. ඔය යාන්ත්‍රණය පිළිබඳ නිගමනවලට එන්න කලින් බලන්න මේ CBR බන්ධනය විච්ඡේදනය වීමෙන් මෙතන සෑදෙන්නේ CH3 CH2 C CH3 CH3 මේක තෘතීක කාබෝ කැටයනය.
මේක තෘතීක කාබෝකැටයනයක්. මේ තෘතීක කාබෝකැටයන කාබෝකැටයනයක්. මේ තෘතීක කාබෝකැටයනයක්. තර තෘතීක කාබෝකැටයනයක් හැදෙනවා නම් ස්ථායි කාබෝකැටයනයක් එක. තෘතීක කාබෝකැටයන ස්ථායිනේ. ඔබ දන්නවනේ ප්‍රාථමික කාබෝනියම් අයනයට වඩා ද්විතීක කාබෝනියම් අයන ස්ථායි ඊට වඩා තෘතීක ස්ථායි. මේ අනුව ඉහළ ස්ථායතාවක් මේකට තියෙනවා. ඒ නිසා පළමු පියවරේදී මේ ස්ථායි කාබෝකැටයනය හැදෙනවා. ඒක තමයි පළවෙනි පියවර. දෙවන පියවරේදී මේ ස්ථායි කාබෝකැටයනයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ලැබෙනවනේ හයිඩ්‍රොක්සිල් අයනය. මේක නියුක්ලියර් නේ. මේ නියුක්ලියර් පයිලය මෙට පහර දීමෙන් නියුක්ලියර් ආදේශනය සිද්ධ වෙනවා. මේ අනුව ඔබට මේ සෑදෙන B ඵලයේ ව්‍යුහලියන්න පුළුවන්. ඒ B ඵලයේ ව්‍යුහලියන්නේ Br වෙනුවට OH කාණ්ඩයක් සම්බන්ධ කිරීමෙන්. එමනම් Br වෙනුවට OH කාණ්ඩයක් සම්බන්ධ කිරීමේ කියලා කියන්නේ ඒක කෙනෙක් වෙනුවට කෙනෙක් Br වෙනුවට OH ඒ කියන්නේ ආදේශයක්. එන යාන්ත්‍රණය ආදේශ යාන්ත්‍රණය මොන වගේ ආදේශද? OH මත එක සරීකුව තියෙනවා. ඉලෙක්ට්‍රෝනින් පොහොසත් කාණ්ඩයක් ඉලෙක්ට්‍රෝන යුගලයක් ප්‍රදානය කළ හැකි කාණ්ඩයක්. ඒ නිසා ඒක නියුක්ලියර් පයිලයක්. ඒ නිසා මේක නියුක්ලියර් පිළික ආදේශ යාන්ත්‍රණය. නියුක්ලියර් පිළික ආදේශ යාන්ත්‍රණය. සක්‍රිය කාරකය තමයි මෙන්න මෙයා තමයි පහර දෙන්නේ මෙතෙන්ට. එයා තමයි සක්‍රිය කාරකය. මේ අනුව අපි දැන් පිළිතුරු ලියමු. ප්‍රථමයෙන්ම අපි ලියන්න ඕනේ OH කාණ්ඩය මෙතෙන්ට පහර දීම නිසා හැදෙන ඵලය. පිළිතුරු ඒ යටතේ ප්‍රථමයෙන්ම B ඵලයේ ව්‍යුහය CBr බන්ධනයේ විච්ඡේදන වෙලා Br වෙනුවට OH කාණ්ඩය සම්බන්ධ වුණාන් පස්සේ සෑදෙන ඵලය නියුක්ලියර් පිළික ආදේශ ඵලය මෙතිල් කාණ්ඩ දෙකයි කාබන්ට එතිල් කාණ්ඩයයි. මේ බලන්න කාබන්ට එතිල් කාණ්ඩයයි ඒ වගේම කාබන්ට මෙතිල් කාණ්ඩ දෙකයි. මෙන්න මේ කාබන්ට තමයි මෙතිල් කාණ්ඩ දෙකයි එතිල් කාණ්ඩයයි. ඒ කාබන්ට තමයි Br කාණ්ඩය ඉවත් වීමත් සමග එතන කාබෝකැටයනයක් හැදෙනවා පළමු පියවරේදී. ඊට පස්සේ ස්ථායි කාබෝකැටයනයක් ඒකට නියුක්ලියර් පයිලේ OH යන පාර දීමෙන් ආදේශනය සිද්ධ වෙනවා. මේ අනුව මේ තමයි නියුක්ලියර් පිළික ආදේශන ඵලය. B ඵලයේ ව්‍යුහය ලිව්වේ. ප්‍රතික්‍රියා යාන්ත්‍රණය මේ තෘතීක ඇල්කයිල් බ්‍රොමයිඩයක්. එසේනම් පළමු පියවරේදී ස්ථායි කාබෝකැටයනය සෑදෙනවා. ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය දෙවෙනි කොටස CH3 CH2C මේ තමයි ඇල්කයිල් බ්‍රොමයිඩය. මේ බලන්න එතිල් කාණ්ඩයයි මෙතිල් කාණ්ඩ දෙකයි CBr. මේකෙදී කාබන්ට වඩා බ්‍රෝමින් විදුරණයි. ඒ නිසා CBr බන්ධනය විච්ඡේදනය වෙනවා. ඒ නිසා සෑදෙනවා ප්‍රථම පියවරේදී මෙන්න මේ කාබෝකැටයනය ස්ථායි කාබෝකැටයනයක් සෑදෙනවා. තෘතීක කාබෝකැටයනයක් මේ බ්‍රොමයිඩ් අයනය ස්ථායි කාබෝකැටයනයක් සෑදෙනවා. දෙවන පියවරේදී
ඒ ස්ථායි කාබෝකැටයනයට පහර දෙනවා. මේ දෙවන පියවර මේ ප්‍රතික්‍රියා යාන්ත්‍රණය දෙපියවර යාන්ත්‍රණයක්. පළමු පියවරේදී ස්ථායි කාබෝකැටයනය ස්ථායි කාබෝකැටයනයක් හැදෙනවා නම් විතරයි මේ ආකාරයේ දෙපියවර ප්‍රතික්‍රියාවක් වෙන්නේ. ඒතර ස්ථායි කාබෝකැටයනයක් මේක ත්‍ෘතික කාබෝකැටයනය. දෙවෙනි පියවරේදී නියුක්ලියර් පයිලය පහර දෙනවා. නියුක්ලියර් පයිලය තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ලැබෙන හයිඩ්‍රොක්සිල් කාණ්ඩය. මේ විදිහට මෙතන පහර දෙනවා. මේ නිසා සෑදෙන ඵලය මේ බලන්න CH3 CH2 C මෙතනට මෙතිල් මෙතනටත් මෙතිල් මෙතනට OH මේ සෑදුණු බ්‍රෝමයිඩ් අයන ඉතුරුලා ඉවත් වෙනවා. මේ ආකාරයට නියුක්ලියර් පිළික ආදේශනය මේ ඉදිරිපත් කරේ පියවර දෙකකින් දෙපියවර ප්‍රතික්‍රියා. දැන් බලන්න ඊළඟ කොටස. යාන්ත්‍රණ වර්ගය. ඔබ හොඳ ආකාරව දන්නවා BR ඉවත් වුණා. ඒ වෙනුවට මේකට සම්බන්ධ වෙන්නේ OH කාණ්ඩය මෙතනට. ඒ නිසා මේ යාන්ත්‍රණය නියුක්ලියර් පිළික ආදේශ. යාන්ත්‍රණ වර්ගය තුන්වෙනි කොටස. යාන්ත්‍රණ වර්ගය නියුක්ලියර් පිළික යාන්ත්‍රණ වර්ගය නියුක්ලියර් පිළික ළමයි කියන්නේ ආදේශද ආකලනද? ආදේශද ආකලනද? කෙනෙක් වෙනුවට කෙනෙක් සම්බන්ධ වෙන්නේ ආදේශයක්. BR වෙනුවට OH ආදේශයක්. මේ බලන්න යාන්ත්‍රණය. BR වෙනුවට OH BR වෙනුවට OH ආදේශයක්. BR වෙනුවට OH කාණ්ඩය සම්බන්ධලා තියෙන්නේ. මේ නිසා යාන්ත්‍රණ වර්ගය නියුක්ලියර් පිළික ආදේශ ආදේශ SN යාන්ත්‍රණ වර්ගය. SN යාන්ත්‍රණ වර්ගය. ඔබට සංකේත වලින් දුන්නොත් දෙන්න පුළුවන් මේ විදිහට. SN යාන්ත්‍රණ වර්ගය. SN යාන්ත්‍රණ වර්ගය. යාන්ත්‍රණ වර්ගය SN. මේ තමයි මේ නියුක්ලියර් පිළික ආදේශනයේ යාන්ත්‍රණ වර්ගය ලිව්වේ. නියුක්ලියර් පිළික ආදේශ. ඊළඟට සක්‍රිය කාරකය. සක්‍රිය කාරකය කියන්නේ මේකට පහර දෙන ප්‍රභේදය. සක්‍රිය කාරකය OH ඍණ කාණ්ඩය. මේ අනුව මෙතන හතරවෙනි කොටස සක්‍රිය කාරකය. සක්‍රිය කාරකය වන්නේ OH ඍණ. සක්‍රිය කාරකය ඔබ හඳුන්වන්නේ ඍණ ආරෝපිත කාණ්ඩයක් නිසා සක්‍රිය කාරකය මේක. ඔබගෙන් අහලා තියෙන්නේ පමණයි සක්‍රිය කාරකය සඳහන් කරන්නේ කියලා. ඒතර OH ඍණ ඒක නියුක්ලියර් ෆයිලයක්. දැන් බලන්න මේ නියුක්ලියර් පිළික ආදේශන යාන්ත්‍රණ යටතේ අභ්‍යාස කිහිපයක් සාකච්ඡා කළේ. ඒ අභ්‍යාසවල
සමහර යාන්ත්‍රණ තනි පියවර ප්‍රතික්‍රියා යාන්ත්‍රණයක් වුණා. බලන්න නියුක්ලියර් පිළික ආදේශනයේදී ඒ යාන්ත්‍රණ ඔබ ඉදිරිපත් කිරීමේදී ස්ථායි කාපකටනයක් හැදෙනවා නම් ප්‍රතික්‍රියා යාන්ත්‍රණ ඉදිරිපත් කරන්න පියවර දෙකකි. ස්ථායි කාපකටනයක් හැදෙන්නේ නැත්නම් ඒ යාන්ත්‍රණය තනි පියවර යාන්ත්‍රණයක් ලෙස ඉදිරිපත් කළ යුතුයි. මේ බලන්න මේ යටතේ ඔබට මතක් කරනවා මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. CH2Br sodium hydroxide. වැදගත්. අපි તો මෙතන හැදෙන ඵලය A. මේකේ ඵලයනි කොටස. A ඵලය. කවරක්ද? ඊගාට යාන්ත්‍රණය. ප්‍රතික්‍රියා යාන්ත්‍රණය. ප්‍රතික්‍රියා යාන්ත්‍රණය ලියන්න. දැන් ළමයි මෙවැනි අවස්ථාවක මෙතන මේ CBr බන්ධනයේ විච්ඡේදනය වුණාම සෑදෙන කාබෝකැටයනය ගැන හිතා. මේ බන්ධනයේ විච්ඡේදනය වුණාම සෑදෙන කාබෝකැටයනය මෙන්න මේ කාබෝකැටයනය හැදෙන්නේ බෙන්සීන් වලයට මෙන්න මේක CH2 ධන. අයි මෙතනින් මේ බන්ධනය විච්ඡේදනය වුණාම මේ මත කාබන් මත ධන එනවා. මේ කාබෝකැටයනය ප්‍රාථමික කාබෝකැටයනයක්. එතකොට ඔබ මේක තනි පියවර යාන්ත්‍රණයක් ලෙස ඉදිරිපත් කරොත් ඔබට එක ලකුණක්වත් විභාගෙදී ලැබෙන්නේ නැහැ. මේ කාබෝකැටයනය ප්‍රාථමික කාබෝකැටයනය බවයත් නමුත් සුවිශේෂී ස්ථායි කාබෝකැටයනයක් මේක. හේතුව මේකට තියෙනවා සම්ප්‍රයුක්තතාවක්. සම්ප්‍රයුක්තතාවක් තියෙනවා. මේ එක සැරේක්ම මෙහාට යනවා. ගිහලා මෙතන දන වෙනවා. ඊපස්සේ මෙතන දන වෙනවා. මෙතන දන වෙනවා. මේකට සම්ප්‍රයුක්තතාවක් තියෙනවා. මේක ස්ථායි කාබෝකැටයනයක්. ඒ නිසා මේකේ ඒ ප්‍රතිඵලය සෑදෙන්න ඕනේ මෙතෙන්ට OH සම්බන්ධ වෙනවා. ඒ ඵලය කවරක්ද? ඒ වගේම මේකෙදී මෙන්න මේ කාබෝකැටයනය සඳහා සම්ප්‍රයුක්තතාවක් තියෙනවා. මේ ආකාරයෙන් මෙතින් ඒ නිසා මෙතන දිත්ත බන්ධනයක් හැදෙනවා. සම්ප්‍රයුක්තතාවක් පැවතීම නිසා ඒ නිසා මේක ස්ථායි කාබෝකැටයනයක්. ස්ථායි කාබෝකැටයනයක් මේක. අපි මේක සම්ප්‍රයුක්තතාව ලියමු මේ පැත්තේ. මේ විදිහට මෙතින් CH2 ධන. මේක අතිශයම වැදගත් මේ ප්‍රශ්නේ. මේකේ සම්ප්‍රයුක්තතාවක් මේ බලන්න. CH2 මෙතන මේ බන්ධන ඉලෙක්ට්‍රෝන දෙකම මේ පැත්තට ගියාම මෙතන ද්විත්ව බන්ධනයක් වෙනවා. එතන මෙතන ධන වෙනවා. ඊට පස්සේ මේ ඉලෙක්ට්‍රෝන යුග්මය මෙහාට එනවා. මෙතන ධන වෙනවා. මේ තවත් ව්‍යුහයක්.
ඊළඟට මේ ඉලෙක්ට්‍රෝන යුගලය මෙහාට එනවා මේ ආකාරයට. ඒ තවත් සම්ප්‍රයුක්ත ව්‍යුහයක්. මේ බලන්න කාබන් මත තිබූ ධනාරෝපණය විස්ථානගත වෙලා ඒ නිසා ඔබට මේ විශේෂ පැහැදිලි කිරීම කරන්නේ කාබන් මත. ඒ කියන්නේ CH2 මෙහි CH2 වල කාබන් මත තිබූ ධන ආරෝපණය බෙන්සින් වලේ විස්ථානගත වී ඇත. විස්ථානගත වීම නිසා ගත වී ඇත. එනිසා කාබෝකැටායනය වඩාත් ස්ථායි වේ. ළමයිනේ කාබෝකැටායනය වඩාත් ස්ථායි වේ කියන්නේ මේ යාන්ත්‍රණය ඉදිරිපත් කිරීමේදී ඔබ ස්ථායි කාබෝකැටායනය නම් දෙපියවර ප්‍රතික්‍රියා යාන්ත්‍රණයක් ඉදිරිපත් කළ යුතුයි. ඒ නිසා ප්‍රශ්න දැක ගාම ඔබ හිතන්නේ මේ බන්ධනයේ විච්ඡේදනය වීමෙන් ප්‍රාථමික කාබෝකැටායනයක් හැදෙනවා. ඒ නිසා මේක තනි පියවර යාන්ත්‍රණයක් විය යුතුයි කියලා තීරණය කළොත් එක ලකුණක්වත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ විශේෂ අවස්ථාව මතක තියාගන්න. ධනාරෝපිත කාබන්ට යාබද කාබන් එකේ ද්විත්ව බන්ධනයක් තිබේ නම් සම්ප්‍රයුක්තාවක් තියෙන. මොකද මේ ඉලෙක්ට්‍රෝන යුගල මේ විදිහට මෙතනට ගමන් කළ හැකි නිසා. ඒ නිසා මේකේ පළවෙනි කොටස පිළිතුරු. අපි මේකට පිළිතුරු ලියමු දැන්. පිළිතුරු ලිවීමේදී ප්‍රධාන ඵලය හැටියට ලියන්න පුළුවන් හැදෙන CH2OH ඒ පිළිතුර පළවෙනි කොටස. දෙවෙනි කොටස යාන්ත්‍රණය ඉදිරිපත් කිරීමේදී අපි පියවර දෙකකින් යාන්ත්‍රණය දෙන්න ඕන. මේ විදිහට CH2Br මේකේ පළමු පියවර තමයි මේ ස්ථායි කාබෝකැටායනය සෑදීම. මේ අවස්ථාව මේ පළමු පියවර. දෙවෙනි පියවරේදී විය යුත්තේ පළමු පියවරේදී ස්ථායි කාබෝකැටායනය සෑදීම. දෙවෙනි පියවරේදී විය යුත්තේ මේ කාබෝකැටායනයට නියුක්ලියර් පයිල පහර දීමෙන්. නියුක්ලියර් පයිලේ තමයි හයිඩ්‍රොක්සිල් කාණ්ඩය. ඒ හයිඩ්‍රොක්සිල් කාණ්ඩය පහර දෙනවා මෙතනට. පහර දීමෙන් අවසාන ප්‍රතිඵලය සෑදෙනවා. මේ තමයි ප්‍රතික්‍රියා යාන්ත්‍රණය. මේ අනුව ඒ විශේෂ අවස්ථාව ඔබ ඉගෙන ගත්තේ මෙන්න මේ ආකාරයේ ඇල්කයිල් හේලයිඩ් බෙන්සිල් බ්‍රොමයිඩ් ලෙස හඳුන්වන මෙන්න මේ සංයෝගයේ නියුක්ලියබලික ආදේශනය දෙපියවර ප්‍රතික්‍රියා යාන්ත්‍රණයක් කරහා සිදුවිය යුතුයි. ඒ ගැන තමයි මේ ඔබට කියලා දුන්නේ. ඒක ඉතා වැදගත් අවස්ථාවක්. හේතුව ඔබ දැක්ක ගමන් මේක හිතන්නේ මේක ප්‍රාථමික ඇල්කයිල් හෙලඩයක් ආකාරයෙන් ලැබෙන ප්‍රාථමික කාබෝකැටායනයක්.
ඔව් ප්‍රාථමික කාබෝකටායනයක් බව ඇත්ත. නමුත් ඒකට සම්ප්‍රයුක්තාවක් තියෙන නිසා ඒක බෙහෙවින්ම ස්ථායි. ඒ නිසා පළමුවෙන්ම ස්ථායි කාබෝකටායන හැදෙනවා. දෙවෙනි පියවරේදී නියුක්ලියර් වල පහර දීමෙන් නියුක්ලියර් පිළිකා ආදේශනය සිද්ධ වෙනවා. මෙන්න මේ ආකාරයට අපි මේ පාඩමේදී සාකච්ඡා කළේ නියුක්ලියර් පිළිකා ආදේශන ප්‍රතික්‍රියාවල යාන්ත්‍රණ මගින් ඒ යාන්ත්‍රණ හා සම්බන්ධ අභ්‍යාස මාලාවක් සාකච්ඡා කිරීමෙන් ඔබව ඒ කොටස පිළිබඳ දැනුවත් කරා. ඔබට විභාගයකදී පිළිතුරු ලියන තත්ත්වයට ඔබව පත් කළා. ඒ නිසා මේ පිළිබඳව ඉතා හොඳින් අධ්‍යයනය කරන්න. අපි ඊළඟ පාඩමේදී හමු වෙමු තවත් අලුත් කොටසකින්.